අභිනිෂ්ක්‍රමණයට කාලයයි. චීවරිකාංගයත් පිණ්ඩපාතිකාංගයත් කියන දූතාංග දෙක. ඉතින් යම් කිසි කෙනෙකුට සමාදන් වීමට අවශ්‍ය නම් ගුරුවරු දැනුවත් කරන්න. මේක තමයි අංක 1. Tamanගේ ගුරුවරු දැනුවත් කරන්න. එතකොට ඒ ගුරුවරුන් දන්නා මේ ස්වාමීන් වහන්සේලා මේ පිණ්ඩපාතිකාංගයේ සමාදන් වෙලා ඉන්නේ. උන්වහන්සේලා දූතාංගය අතහරින දවස වෙනකම් උන්වහන්සේලාට දානමාන කටයුතු වලට අපි බාධා කරන්නේ නැතුව දූතාංග කවුරු හරි දානයකට ආරාධනා කරත් ඒ ස්වාමීන් වහන්සේලාව නිදහස් කරලා ගුරු ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා. ඒ ආරණ්‍ය කටයුතු සේනාසනයේ කටයුතු සිද්ධ කරගෙන යන්න. ඒ නිසයි කියන්නේ භික්ෂුන් වහන්සේට ගුරුවරයාව මේවා පිළිබඳව දැනුවත් කරන්න. අනිත් එක මහාන වෙච්ච අලුත මේවා එකපාරම සමාදන් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් ගුණ ධර්ම ඇතුළාන්තේ නිර්වාණය ගැන තියෙන අනවබෝධය නිසා පැවිද්දත් එක්ක තියෙන ආසාව නිසා Taman තුළ තියෙන ගුණ පෙරහිලා යන්න පුළුවන්. කීර්තිකාමී භව ලබන්න පුළුවන්. ලාභ සත්කාර ලබන කෙනෙක් බවට Tamanගේ මනසපත් වෙන්න පුළුවන්. ලාභයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ආමිසෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් දූතාංග සමාදන් වීම ඇතුලේ අපේ ජීවිත හදාගන්න පිංගුතුල්ලා කවුරුත් උත්සාහ කරන්නට ඕනි. භික්ෂුන් වහන්සේලා කවුරුත් උත්සාහ කරන්නට ඕනි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි චන්ද්‍රකාන්ති මල්ලිකා මහත්මිය සහ යසරත්න ප්‍රනාන්දු මහත්මයා යන පින්වත් දෙපළ විසින්. එම පින්වත් දෙපළගේ අරමුණ වන්නේ ඉතාලියේ පදිංචි පෙබරවාරි මාස 10 වන දින උපන්දිනය සැමරූ ප්‍රදීපිකා තිලිනී ප්‍රනාන්දු දියණියටත් පෙබරවාරි මාස 16 වන දින උපන්දිනය සැමරූ මිලානී ගණේශිකා ප්‍රනාන්දු යන දියණියන් දෙදෙනාට උපන්දිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. අද දේශකයන්න් වහන්සේ අසිරිමලය වනසේනාසන ගරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිරේක වත්ත තණ්හං පහාය සන්නිදි වජ්ජිතෝ ධීරෝ සන්තෝෂ සුකර සංඤූ තෙචීවර ධරෝ භවති යෝගී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක බුදුරජාණන් වහන්සේ මේ සංසාර චක්‍රය ඉක්මවන ක්‍රමවේදය පිළිබඳව අඩුවක් නැතුව ලෝකයට දේශනා කරලා තියෙන කාලයක මනුස්ස ජීවිතයක් ලබාගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබනවා කියන කාරණාව ලේසි පාසු කාරණාවක් නෙමෙයි. හරියම දුර්ලභ, හරියම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමයි මේ බුදුබණ පදයක් අහන්න, දකින්න, මනසිකාරය කරන්න ලැබෙනවා කියන කාරණාව. ඒකට හේතුව තමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන මේ ධර්මය සෑම කාලයකම අහන්න ලැබෙන්නේ නැති ධර්මයක් නිසා, ධර්මතාවයක් නිසා සංසාර ජීවිතේ සංසාර චක්‍රයේ හිර වෙලා ඉන්න සත්වයාට මේ සංසාර චක්‍රයෙන් එතරවන්නට, එතන මේ සංසාර චක්‍රයෙන් එළියට පයින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අන්නේ අවස්ථාවක් ලැබෙන්නේ නැති කම නිසාම සංසාර ජීවිතයේ කෙලවරක් නොපෙනෙන, පරක්තරක් නොපෙනෙන මේ සංසාර සාගරයේ සත්‍ය අතරමං වෙලා පින්වත්නි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක්ඛිත තත්වයන්ගෙන් වෙලිලා ඉන්නවා.
ඒ වෙලිලා ඉන්න දුක්ඛිත තත්වයන්ගෙන් කායික මානසික පීඩාවන් වලින් නිතරම තැවෙන සත්වයන්ට බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්වයන්ගේ විසුද්ධියට ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය කියලා දේශනා කරපු සතර සතිපට්ඨාන මාර්ගය ඒකායන මාර්ගය ලෙස දැක් වූ සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා කරගෙන එන ධර්ම දේශනා මාලාවේ ඔබ දන්නවා මේ දිනවල අපි දුතාංග පිළිබඳව කතා කරනවා, සීලය පිළිබඳව කතා කරලා ගුණය වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව. මේ ගුණ වර්ධනය කරගැනීමෙන් අනතුරුව මේ ගුණයන් වල වර්ධිත භාවයකට ආවට පස්සේ කෙනෙක්ට පුළුවන් අර අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියපු තැන්වල නැවතිලා මේ බණ භාවනාවන් කරගෙන තමන්ගේ මනස දියුණු කරගෙන මේ ලෝක යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් තැනකට හිතපත් කරන ආකාරයටපත් වෙන්න. ඉතින් පින්වත්නි අද දවසේ මම ඔබට කියලා දෙන්න කල්පනා කරගෙන ඉන්නේ තචීවරිකංග දූතාංගය ගැන. අපි දූතාංග 13ක් තියෙන බව කතා කළා. පළවෙනියටම පාංශකෝලිකංගය පිළිබඳව කතා කළා. ඉතින් අද අපිට කතා කරන්නට තියෙන්නේ තචීවරිකංගය පිළිබඳව. මේ තචීවරිකංගය පිළිබඳව කතා කරන්න යන්න කලින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දීලා තියෙන බව සිහිපත් කරලා තියෙන අංක 3-19 ශ්‍රියා මාවත දිග්ගලපාර පානදුරු ලිපිනෙහි පදිංචිව සිට දැනට ඉතාලියේ පදිංචි චන්ද්‍රකාන්ති මල්ලිකා යසරත්න ප්‍රනාන්දු කියන දෙමව්පියන් විසින් ඉතාලියේ පදිංචි දියණියන් දෙදෙනාගේ උපන්දින නිමිති කරගෙන තුනුරුවනි අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන මෙම උතුම් ධර්ම දේශනාවේ ධර්ම දානමය දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් සියල්ලම ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නම්. පින්වත්නි සිල් සමාදන් වෙන කෙනෙකුට තමන්ගේ සීලය ලස්සන කරගන්න, ඒ සීලයට වටිනාකමක් දෙන්න තමන් තුළ ඇති කරගත යුතු සන්තුට්ඨිතා, පවිවේකතා, සල්ලේකතා වැනි ගුණධර්ම වර්ධනය කරගන්න තමයි කෙනෙක් දුතාංග සමාදන් වීම සමාදන් වෙන්නේ. එතකොට මේ දූතාංග සමාදානය තුළ භික්ෂුවක් තුළ මේ ගුණධර්ම ගුණයන් විදියට හදවතින්ම වැඩි යුතුයි. පින්වත්නි මේ ගුණධර්ම කියන ඒවා වචන වලින් විස්තර කරන්න බෑ. ඇත්තටම ගුණධර්ම කියන්නේ ගුණධර්ම වලට ඇතුළාන්තයෙන්ම නැగిලෙන හිංසකකම්, ඇතුළාන්තයෙන්ම නැగిලෙන සොඳුරු ජීවිත, ඇතුළාන්තයෙන්ම නැగిලෙන ලද දෙයින් සතුටු වීම වගේ දේවල් වලට තමයි ගුණධර්ම කියන්නේ. එතකොට දූතාංග සමාදානය තුලින් වූවත් ඇතම් කෙනෙක් ළඟ මම මානයක් ඇති වෙනවනම් නැත්නම් මම කියලා මානයක්, මම මානිය කිව්වේ, මගේ කියලා මානයක් ඇති වෙනවනම් මම දූතාංගධාරී කියලා මානයක් ඇති වෙලා නිකන් අර ගහෙන් වැටිලා වගේ ඉන්නවනම්, උඩින් වැටිලා වගේ ඉන්නවනම්, ඇවිදිනකොට උඩින් නම් යන්නේ, ඒ දූතාංග සමාදානියට වඩා හොඳයි දූතාංග සමාදන් නොවී ඉන්නවා. ඒ වගේ අයට කියන්නේ පිටින් දූතාංග චෝර කියලා. දූතාංග චෝර කියලා කියනවා. ඉතින් මේව හොඳට දැනගන්න ඕනේ මේ දූතාංග පිළිබඳව සමාදන් වෙද්දී. මොකද ඇතැම් බ්‍රහ්මචාරීව වසන ගිහිදායකයන්, සෙල් සමාදන්ව වසන ගිහිදායකයන් ආදී මේ ඇත්තෝ මේ තමන් සිල්පද රැක්කයි කියලා පුදුම මාන්නයකට ඇවිල්ලා මේ එහෙම මාන්නෙන් මම මෙච්චරක් සිල් රැකලා තියෙනවා, මම මෙච්චරක් මෙහෙම කරලා තියෙනවා කියලා ඇත්තටම පිටින් මේ සත්‍යය පව්. ඒ සත්‍ය කොච්චරක් පවුද කියනවා නම් බුදුදහම ඇතුලේ ඌවත් තමන්ව වර්ණනා කරගන්නවා මිසක මමායනය කරගන්නවා මිසක ධර්ම අවබෝධය සඳහා තැනක් දෙන්නේ නැහැ, ගුණධර්ම වඩන්න තැනක් දෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේම පරිස්සම් වෙලාම මේ දූතාංග සමාදානිය ගුරුවරයෙක් දැනුවත් කරලා ගුරුවරයෙක්ගේ අනුදැනුම මතම විය යුත්තක්. ඒව හොඳට මතක තියාගෙන මේ තචීවරකංග දූතාංග සමාදානිය පිළිබඳව අපි ඉගෙන ගමු. පින්වත්නි මේ තචීවරකංග දූතාංගයේ සමාදන් වන භික්ෂුව විසින් එක්කෝ චතුත්තක චීවරම් පටික්කිප්පාමි කියන්න ඕනේ. නැත්නම් තචීවරිකංගං සමාදියාමි. මේ දෙකෙන් එක වාක්‍යයක් කියලා, අභිමත වාක්‍යයක් කියලා දෙකම කිව්වත් ප්‍රශ්නයක් නෙමෙයි. චතුත්තක චීවරං පටික්කිප්පාමි තචීවරිකංගයන් සමාදියාමි. මම මෙන්න මේ තචීවරිකංගයේ සමාදන් වෙනවා කියලා මේ දූතාංගයේ සමාදන් වීම විය යුතුයි. චතුත්තක චීවරම් පටික්කිප්පාමි. චතුත්තක චීවරම් පටික්කිප්පාමි කියන්නේ සතරවන සිවුරක් ප්‍රතික්ෂේප කරනවා කියන එක. පිටින් මේ භික්ෂුවට තියෙනවා තුන් සිවුර කියලා එකක්. තුන් සිවුර කියන්නේ ඔගොල්ලෝ අහලා ඇති උත්තරා සංඝ, සංඝාටි සහ අන්තරවාසකය කියලා කියනවා. උත්තරා සංඝය කියලා කියන්නේ තනිපට සිවුරක්. නැත්නම් මේකට ඒකපට සිවුරක් කියලා කියනවා. ඒ තනිපට සිවුරක් කියන්නේ එක පටකින් හැදිච්ච සිවුරකට කියන නම. සංඝාටි කියන්නේ දෙපට චීවරයකට. එතකොට ඒකේ තියෙනවා මේ අපි සාමාන්‍ය සිවුරු දෙකක් එකට එකතු කරලා මැහුවා වගේ දෙපටක් තියෙනවා. අන්න ඒකට කියනවා දෙපට චීවරය කියලා. අන්තරවාසකය කියලා කියන්නේ අඳනියට කියන නමක්. මෙන්න මේ තුන විතරයි පරිහරණය කරන්න පුළුවන්.
එතකොට මේ තුනට අමතරව දැන් පිටින් භික්ෂුන් වහන්සේ නමකට මම මේවත් කියාගෙන ඉන්නම් භික්ෂුන් වහන්සේ නමකට සිවුරු පරිහරණය කරන්න එහෙම ප්‍රමාණිකුත් නැහැ. සමහරක් විට මෙන්න මේ තෙචීවරය තමයි අඩුම භික්ෂුවක් ගාව තියෙන්න ඕනි දේවල් ඒකපට සිවුරකුයි නැත්නම් තනිපට සිවුරකුයි දෙපට සිවුරකුයි අඳනියකුයි කියන මේ තුන භික්ෂුවට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේ තුන නැතුව භික්ෂු ජීවිතය ගත කිරීමට අපහසුයි. හරි. ඒ නිසා ඔය උපසම්පදා වෙනකොට පවා තෙචීවරකය කියන්නේ තුන් සිවුර කියන එක සම්පාදිතයිද කියලා උපසම්පදා භික්ෂුවගේ බලනවා. සම්පාදිත නැත්නම් සම්පාදනය කරගෙන එන්න කියලා හරි පින්වත්නි තමයි උපසම්පදා කිරීම ආදී සිද්ධ කරන්නේ. හැබැයි එතකොට මෙතනදී කවුරුත් මෙහෙම යන්නත් එපා මේ. එහෙනම් ගොඩාක් සිවුරු පරිහරණය කරන භික්ෂුව හොඳ නැහැ කියලා. නෑ. එක භික්ෂුන් වහන්සේලාට Tamanට තියෙන දහඩිය ප්‍රශ්න නිසා, ශරීර ප්‍රශ්න නිසා, දද කුෂ්ඨ ආදී ප්‍රශ්න නිසා, ශරීරේ රෝග නිසා Tamanට කැමති නම් වැඩිපුර සිවුරු පරිහරණය කරන්නත් පුළුවන්. එතකොට ඉමං චීවරම් පරික්කාර චෝලං අදිට්ඨාමි කියලා පරිස්කාර චෝල විදියට සිවුරු අදිෂ්ඨාන කරගෙන පරිහරණය කිරීමේ හැකියාව භික්ෂුවට එනවා. තෙචීවරිකංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ ඒ මුකුත් පරිහරණය කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් මේ සිවුරු ගොඩක් පරිහරණය කරන්න ගත්තාම හරි කරදරයිනේ භික්ෂුවට. කියන්නේ මේවා හොදන්න ඕනි, වේලන්න ඕනි, තියාගන්න තැනක් නැහැ. කොයි හරි යනකොට එන ගොඩක් කරයි යන්න ඕනි. දැන් තෙචීවරිකය පරිහරණය කරන භික්ෂුවට ඔය කරදර නැහැ. එක සිවුරක් ඇඟට දාගත්තාම අඳනේ අතගත්තාම අනිත් සිවුර නවල කරට දාගන්න පුළුවන් නේ. දැන් මේ කොහේ හරි ගියත් හරිම පහසුයි. තමන්ගේ පාත්‍රය ඇතුලේ හරි චීවරය දාගෙන යත හැකි. හැබැයි සිවුරු ගොඩක් තියෙනකොට ඒවට ට්‍රැවලින් බෑග්ස් ඕනේ වෙනවා. අර මේ හෑන්ඩ් බෑග්ස් වගේ ඕනේ වෙනවා. ඒ වගේ බෑග්ස් වල පරිහරණය කරන්න වෙන්නේ මේ සිවුරු ගොඩක් පරිහරණය කිරීම කියන ආදීනවය දන්නේ නැති නිසාමයි. ඒ නිසා තෙචීවරිකය කියනක පින්වත්නි හරිම සනීපයි. නමුත් මට කියන්න ඕනි කතාව තමයි සිවුරු ගොඩක් පරිහරණය කරා කියලා කිසිදු ප්‍රශ්නයක් භික්ෂුවකට සිල්පදයකින්වත් නැහැ. සිවුරු අදිෂ්ඨාන කිරීමේදී ඌවත් ඒ භික්ෂුවගේ රුචි අරුචිකම් අනුව කියන්නේ කැමැති අකමැති පහසුකම් අනුව තෙචීවරකය සමාදන් වෙලා නැත්තම් වෙනම මේ දූතාංග වශයෙන් චීවර අදිෂ්ඨාන කරගෙන වාසය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දූතාංග ගණන්ට යන්නේ නැතුව මේ තුන් සිවුර වෙනම අදිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්නත් පුළුවන්. යම් භික්ෂුවක් කැමති නම් පරිස්කාර චෝල වශයෙන් පමණක් අදිෂ්ඨාන කරගෙන වාසය කරන්නට එහෙම අවස්ථාවකුත් මේ චීවර පරිහරණයේදී භික්ෂුවට දන්වලා තියෙනවා. ඇත්තටම මේවා මේකයි බුදුරජාණන් වහන්සේ මේ චීවර පරිහරණයට අරවට මේවට මෙච්චර මේවා දාලා තියෙන්නේ ලෝකයා සතුටු කරන්න නෙමෙයි. පරිහරණය කරන භික්ෂුවගේ පහසුව පිණිස පරිහරණය කරන භික්ෂුවට පහසුවෙන් වාසය කිරීම පිණිස අවශ්‍ය කරන ප්‍රතිපදාව, අවශ්‍ය කරන සැකස්ම, අවශ්‍ය කරන පිළිවෙත හදලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ හැමදේම සිද්ධ කරලා තියෙන කියලා මතක තියාගන්නත් ඕනේ. හැබැයි දුතාංග වශයෙන් සමාදන් වෙන භික්ෂුවට මේකේ ආනිශංස කිහිපයකුත් තියෙනවා. මම ඒව ගැන කියලා දෙන්නම්. සමාදන් වෙන ආකාරය මම ඔය පිටුතුලට කියලා දුන්නා. මේ තෙචීවරිකංගය සමාදන් වෙන භික්ෂුන් වහන්සේට යම්කිසි වෙලාවක සිවුරක් කරගන්න රෙදි කෑල්ලක් ලැබුණොත් නැත්නම් වස්ත්‍රයක් ලැබුණොත් ඒ වස්ත්‍රය චීවරයක් බවට පත් නොවිලා තියෙන නිසා Tamanට චීවරයක් බවට පත් කරගන්න ක්‍රමයක් නැති නිසා ඒ වස්ත්‍රය තැම්පත් කොට තබන්න සුදුසුයි. ඒ කියන්නේ ඒක පැත්තකට කරලා අරන් තියලා තියන්න පුළුවන්. එහෙම තිබ්බයි කියලා දෝෂයක් වෙන්නේ නැහැ. හැබැයි සිවුරක් කරලා පඳු ගැසූ කලපටන් නැත්නම් පඳු පෙව්වට පස්සේ එහෙම තබා ගන්නට දුතාංගධාරී භික්ෂුන් වහන්සේට වටින්නේ නැහැ. තෙචීවරිකංගය බිඳීම කියන එක එයින් සිද්ධ වෙන බව මතක තියාගන්නට ඕනේ. එහෙම තබා ගත්තත් වෙන්නේ මොකද? දූතාංග චෝරයෙක් බවට පත් වෙනවා. නැත්නම් දූතාංග සොරකම් කරපු සොරෙක් බවට පත් වෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා විසුද්ධි මාර්ගාදී ග්‍රන්ථවල. ඊළඟට මේ තෙචීවරිකංගෙත් ප්‍රභේද තුනක් තියෙනවා. අපි දැන් පාංශකූලිකංගය කතා කරද්දී කතා කළා උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා ප්‍රභේද තුනක් ගැන. ඒ වගේම තෙචීවරිකංගය සමාදන් වෙන භික්ෂුවට මේ ආකාරයෙන්ම ප්‍රභේද තුනක් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ ප්‍රභේද තුන තමයි උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා කියන්නේ. මේ උත්කෘෂ්ඨ දුතාංගධාරිය විසින් පින්වත්නි මේ තමන්ගේ සිවුර පඳු පවනකොට පවා හරිද? තමන්ගේ සිවුර පඳු පවනකොට පවා දැන් අඳනේ හරි උත්තරා සංගයේ හරි සංඝාටි හරි මේක දැන් පඳු පවා ගන්න එපයි. මේන් එකක් පොරව ගන්න ඕනේ. මේක පොරවාගෙන අනිත් ඒවා පඳු පවන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා පඳු පොවල ඒක වේලුණාට පස්සේ ඒක පොරවගෙන ඊටු තමන්ගේ සංඝාටි හෝ උත්තර සංඝයේ පඳු වීම කියන එක සිද්ධ කරන්න ඕනේ. මෙන්නම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ
වෙන වෙනම තමන්ගේ චීවර පඳු පෙවීම කියන එක සිද්ධ කරගන්නත් ඕනේ. මෙතනදිත් සංඝාටිය පළවෙනියටම ඇඳගෙන පඳු පෙවීම සුදුසු නෑ කියලා සඳහන් කරලා තියෙනවා මේ. අන්දනේ හරි උත්තරා සංඝය කියන මේ දෙකෙන් එකක් තමයි පළවෙනියටම පඳු පොවන්න ඕනේ. මේ දෙකෙන් එකක් පළවෙනියටම පඳු පොවලා ඒ දෙකෙන් පඳු පොවන එක පොරවගෙන අනිත් ඒවා පඳු පෙවීම කියන එක සිද්ධ කරන්න කියලා දක්වලා තියෙනවා. මේවා ඉතින් මතක තියාගන්න, මේවා ගැන දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ දූතාංගයේ ප්‍රධාන පරමාර්ථය විතරක් සිහිපත් කරගෙන යන්න. මේ දක්වලා තියෙන්නේ මෙහෙම දක්වලා තියෙන්නේ ග්‍රාමාන්ත සේනාසනීය වසන තචීවරකයා ගැන කියලා දක්වලා තියෙනවා. මෙහෙම කරන කෙනා. දැන් කැලේ සේනාසනයක වසන කෙනාට ඕනනම් ඉතින් අන්දනේ උත්තරා සංගී දෙකමුණත් එකවර පඳු පොවා ගන්න පුළුවන්. හැබැයි කවුරු හරි හදිසියෙන්වත් ආවොත් තමන්ගේ චීවරය හැඳපරවා ගන්නට තරම් ආසන්නයක චීවරය රඳවලා තියෙන්න ඕනේ කියලා දක්වලා තියෙනවා. කියන්නේ කවුරු හරි හදිසියෙවත් ආවොත් අත දාලා සිවුර අරගෙන ඇඳ ගන්න පුළුවන් ප්‍රමාණීය තියාගෙන වනවාසීව වැඩ ඉන්න භික්ෂුවට මේක පඳු පොවා ගැනීමේ හැකියාවක් තියෙන බව සිහිපත් කරලා තියෙනවා. මේ උත්කෘෂ්ඨ ප්‍රභේදයෙන් මේ දූතාංගයේ සමාදන් වෙන කෙනා. මධ්‍යම ප්‍රභේදයෙන් මේ දූතාංගයේ සමාදන් වෙන කෙනා මගේ පෙන්වත්නි. පඳු පොවන්න ගියාට පස්සේ ශාලාවේ තියලා තියෙන ඔය ඉස්සර පඳු පොවන ශාලාවල් වල තියලා තියෙනවා මේ පඳු පොවන්නම ඇඳගන්න පුළුවන් අඳන ආදී දේවල්. අන්න ඒ වගේ එකක් අඳගෙන ඒ වගේ එකක් පොරවගෙන තමන්ගේ චීවර පඳු පොවා ගැනීමට වටිනවා කියලා දක්වලා තියෙනවා. මේවා මේ ඉස්සල පින්ගන්නේ තියලා තියෙන්නේ ওই පරණ චීවර එහෙම අයින් කරනකොට පඳු හලට ගිහිල්ලා දාලා තියෙනවා. එතකොට දුතාංගධාරී ස්වාමීන් වහන්සේලාට මධ්‍යම වශයෙන් සමාදන් වෙලා ඉන්න තමන්ගේ චීවරය පඳු පොවා ගද්දී අර පරණ අඳනියක් පරණ උත්තර සංඝයක් ඇඳගෙන පඳු පොවා ගැනීමේ හැකියාවක් තියෙන බව දක්වලා තියෙනවා. මෘදුක භික්ෂුවට සිහිපත් කරලා තියෙනවා මේ. කියන්නේ මේක අන්තිම කෙලවරින් සමාදන් වෙන භික්ෂුව මෘදුක භික්ෂුවට සිහිපත් කරලා තියෙනවා. තමන්ගේ සභාග භික්ෂුන් වහන්සේ නමකගේ සිවුරක් ඇඳගෙන හරි. දැන් තමන්ට සිවුරු 3යිනේ තියෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකගේ තමන්ගේ ගාව ඉන්න තමන්ගේ ගාව වාසය කරන භික්ෂුන් වහන්සේ නමකගෙන් චීවරයක් ඉල්වාගෙන ඒ චීවරය ඇඳගෙන තමන්ගේ තුන් සිවුර පඳු පොවන්නට වටිනවා කියලා දක්වලා තියෙනවා. එහි තියෙන උවමනා ඕනම එකක් ඇඳගෙන පඳු පොවන්න පුළුවන් කියලා දක්වලා තිබ්බත් හැබැයි නිත්‍ය පරිභෝගයට නම් නුසුදුසුයි කියලා දක්වලා තියෙනවා. ඒව මතක තියාගන්න ඕනි. වංචක ධර්ම වලට අහු වෙලා තමන් දූතාංග ධාරී කියලා හිතාගෙන මේව නිත්‍ය පරිභෝගයට ගියොත් දූතාංග චෝරයෙක් බවට පත් වෙනවා. මේ මෘදුකයාට කැමති නම් දූතාංග සමාදන් වෙලා හිටියත් අතරින් පතර සභාග භික්ෂුන් වහන්සේගේ චීවර පරිහරණය කරන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා. එතකොට තචීවරකංගයේ සමාදන් වුණාට මෘදුක වශයෙන් හරි කැමති නම් අතරින් පතර සභාග භික්ෂුන් වහන්සේලාගේ චීවර පරිහරණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි යම් විදියකින් හතරවෙනි සිවුරක් ඉවසුවොත් පින්වත්නි මෙහෙමත් එකක් තියෙනවා. හතරවෙනි සිවුරකුත් ඉවසන්න පුළුවන්. ඒක දක්වලා තියෙන්නේ 3 රියනක් දිග. කියන්නේ රියන් 3ක් දිග එක රියනක් පළල. මේක හොඳට මතක තියාගන්න. රියනක් කියලා දක්වලා තියෙන්නේ මේ වැලමිටේ ඉඳන් තමන්ගේ ඇඟිලි කෙළවර දක්වා දිග. ඇත්තටම වියත් 2ක පමණ ප්‍රමාණයක් මේ රියනකට තියෙනවා. එතකොට තචීවරිකංගයේ උත්කෘෂ්ඨ වශයෙන් සමාදන් වෙලා හිටියත් මගේ රත්තරන් පින්වත්නි කෙනෙක්ට පුළුවන් දුතාංගධාරී ස්වාමීන් වහන්සේ නමකට පුළුවන් එවැනි රියන් 3ක් දිග එක රියනක් පළල අංශ කඩක් නැත්නම් ඔය මොකක් හරි පත් කඩයකට හරි පාවිච්චි කරන්න පුළුවන් රෙදි කැල්ලක් භික්ෂුවකට වැඩිපුර තියෙන්න එපයි. අන්න ඒ වගේ එකක් පරිහරණය කරන්න පුළුවන්. ඒක අතහැරලා වෙනත් ආකාරයේ 4 වන සිවුරක් කිසිසේත් නිවසුවොත් අන්න ඔහුගේ අංගය බිඳෙනවා කියලා දක්වලා තියෙනවා. අදිෂ්ඨාන කරන්න පුළුවන් ප්‍රමාණයේ චීවර පරිහරණය කරන්න සුදුසු නැහැ. මේ තචීවරික දූතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංස පිළිබඳව ඊළඟට දක්වලා තියෙනවා. මේ තචීවරක භික්ෂුව පින්වත්නි තමන්ගේ හඳන පොරෝන මේ චීවර මාත්‍රයකින් නේ ඇඟේ පතේ තියෙනව විතරයි ඇඟේ පතේ සහ එකක් වැලේ තියෙයි ඕන. එහෙම තමන්ට තියෙන අල්ප වූ ඇත්තටම අඩුම කොස්ට් එකක ජීවත් වෙන. මේක තමයි මේකේ තියෙන සරලකම. අඩුම අවශ්‍යතාවයන් ටිකක ජීවත් වෙන භික්ෂුව පක්ෂියෙක් වගේ. තමන්ගේ සිවුර අරගෙන කැමති තැනකට යන්න පුළුවන් නේ. එකක් ඇඳගත්ත අඳනේ. අනිත් සිවුර පොරව ගත්තා. එක සිවුරක් නවලා කරට දාගත්තා නේ. නැත්තම් තමන්ගේ පාත්‍රයක හරි තියාගෙන යත හැකි ඕනම ගමන. එංගත්නි ඕවා හරියම ප්‍රායෝගික දේවල් පිට රටකට ගියත් කොහෙට ගියත් භික්ෂුවට මේ තුන් චීවරය ඇති. දැන් අද ඇතම් වර්තමානයේ ඒ රටකට යද්දී අයිස් කැප් දානවා, ඩෙක්ෂූස් දානවා, මේස් දානවා. පිටින් ඕවා ඕනි නෑ. බුදුරජාණන් වහන්සේ මේ තුන් සිවුර පනවලා තියෙන්නේ හරියටම භික්ෂුන් වහන්සේගේ සීතල මකන්න පුළුවන් වෙන ප්‍රමාණය. ඉතින් එහෙම කාට හරි කෙනෙක්ට ඔය 3-4 පොරෝලත් සීතල මැකෙන්නේ නැත්නම් එච්චර දුර්වලයි නම් කායික වශයෙන් එයාට අයිස් කැප් දාගෙන ඩෙක්ෂූස් දාගෙන රට යනවට වඩා හොඳයි. ඒ වගේ Tamanට බැරි ගමන් නොයා යුතුයි. ඒ කියන්නේ Tamanට සීතල දරා ගන්න බැරි නම් ඒ රටවල් වලට නොයා හිඳීම වඩා වටිනවා. මේ එක අතිරේක දේවල් දාගෙන විකාර කෝලම් කරන්නේ නැතුව මේ සම්මා සම්බුද්ධ ශාසනය. මොකද කෙනෙක්ට ඇත්තටම දැන් ඔය අයිස් කැප් දාන අරව කරන මේව කරන අය පිංගුදී ඔය ස්වාමීන් වහන්සේලා බොහෝ විට මේ
දෙපට සිවුරක් කියන එක දැකලවත් නැහැ. උපසම්පදාවෙන් පස්සේ දෙපට සිවුරක් අතගාලවත් නැතුව ඇති සමහරක් විට. මොකද යම් කෙනෙක් දෙපට චීවරයකුයි තනිපට චීවරයකුයි එක ළඟ පෙරවුවොත් පින්වත්නි සීතලයි නම් ඒ සීතල ඒකාන්තයෙන් මැකෙනවා. හොඳ ඝනකම සහිත දෙපට චීවරයක් කියන්නේ සීතල මකන සීතල දශමයක්වත් ඇතුළට එන්නේ නැති තැනක්. ඉතින් මේ එහෙම ඒවත් පොරවගෙන මේක රකින්න බැරි කවුරු හරි ඉන්නවා නම් ඒ තරම් කය දුර්වලයි නම් හොඳම දේ තමයි පිට රටවල් වල යන්නේ නැතුව තමන්ගේ ආරණ්‍යයට කුටියට වෙලා විවේක ගන්න එක යහපත් කියලා මම දකිනවා මට හිතෙනවා. ඉතින් මේ වගේ තුන් සිවුරු අරගෙන කැමති දිශාවක යන්න පුළුවන්. ස්වල්ප කෘත්‍යයක් තියෙන්නේ නේද? වැඩි වැඩ නැහැ. සිවුරු 2යි 3යි තියෙන්නේ. ඒවා දවස් 2-3ක් සෝදන්න පුළුවන්. දවස් 2-3ක් පරිහරණය කරන්න පුළුවන් එක දිගටම. වස්ත්‍ර සම්නිදි වෙන්නේ නැහැ පින්වත්නි. ඒ කියන්නේ සම්නිදි කියන්නේ ඔය පසු ප්‍රයෝජනීය පිණිස වස්ත්‍ර තබා ගන්නෙ නැහැ නේ. දැන් සමහරු සිවුරු හම්බුනාම ජීවිත කාලෙටම අපිට ඕනේ වෙන්නේ සිවුරු කීයද? අවුරුදු 2කට එක සිවුරක් මාරු කරත්. හොඳයි අවුරුද්දකට එක සිවුරක් මාරු කරත් අපිට තව අවුරුදු 30ක් නම් ජීවත් වෙන්න ඕනේ. අපිට ඕනේ සිවුරු 2 ගානේ ගත්තත් 60යිනේ. 60යි නෙමෙයි ගබඩාවක් ගත්තාම සිවුරු 1500ක් විතර සමහරක් විතර තියෙනවා. නේ? එන්න තමන්ගේ ප්‍රමාණය දන්නේ නැතුව වස්ත්‍ර සම්නිදි කරලා පසුව ප්‍රයෝජන අරගැනීම පිණිස වස්ත්‍ර එකතු කොට තබාගෙන එතනින් තමන්ගේ මනසත් අපිරිසිදු භාවයටපත් වෙනවා. ආජීවයත් ඇතැම් විට අපිරිසිදු භාවයටපත් වෙන්න පුළුවන්. තචීවරිකංගේ සමාදන් වෙන භික්ෂුවට මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක දක්වලා තියෙනවා. ඊළඟ එක තමයි සැහැල්ලු පැවතුම් ඇති බව. හරීම සැහැල්ලුයි. මේ තුන් සිවුරෙන් යැපෙන භික්ෂුව හරීම සැහැල්ලු ගති පැවතුම් ඇති කෙනෙක්. අධික සිවුරු උදෙසා ලෝභ කරන්නේ නැහැ. තමන්ගේ ලෝභ චිත්තය එතනින්ම යම් තරමකට ප්‍රහීන වෙන්න පටන් ගන්නවා. සිවුරුද ප්‍රමාණය දැනගෙන තමයි අරගන්නේ. කෙලස් ලියාලන පැවතුම් ඇති බව. කෙලස් නැති කරන, කෙලස් සංසිඳවන, කෙලස් මරන්න ලියාලන පැවතුම් ඇති බව මේ තචීවරිකංගේ සමාදන් වෙච්ච භික්ෂුවට තියෙනවා. අල්පේච්ඡාදී ඵල ඉබේම උපදවන බව. කියන මෙන්න මේ ආනිසංස බවට පත් කරගෙන යම් කිසි ප්‍රඥාවන්තයෙක් තචීවරිකංගේ දරනවා නම් තචීවරිකංගේ හැසිරෙනවා නම් සන්තෝෂ සුඛේ රස දන්නවා. ඒකට තමයි ධර්මදේශනාව ආරම්භ කරද්දී ගාතාවක් සිහිපත් කළේ සන්තෝෂ සුඛ රසඤ්ඤෝ කියලා. මේ සන්තෝෂ සුඛය කියන රසය හඳුනන කෙනා. ඒ භික්ෂුව තචීවරිකංගාදිය සමාදන් වෙලා තමන්ගේ ගුණපිළිවෙත් පහසුවෙන් පුරා ගන්නවා කියන එක දක්වලා තියෙනවා. ඊළඟට තවත් ගාතාවක් දක්වලා තියෙනවා තස්මා සපත්ත චරණෝ පක්කීව සචීවරෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ පක්ෂී තමන්ගේ පියාපත් දෙක අරගෙන තමන් ගමනක් බිමනක් යනවා වගේ තුන් සිවුරු ධරණ යෝගාවචරයා සැපසේ තමන්ගේ පිටින් කුටියකින් කුටියකට යන්න ගියත් අරගෙන යන්න දේවල් නැහැ. සමහරක් ඔය අපි සේනාසනවල ඉද්දි භික්ෂුන් වහන්සේලාගේ හිටපු ගමන් කුටි මාරු කරනවා පින්වත්. එහෙම මාරු කරන්නත් ඕනි කාලින් කාලයට. ඒ මාරු කරද්දි භික්ෂුන් වහන්සේලා බොහෝ අය කියන ඉතින් අරගෙන යන්න දෙයක්වත් නැහැ. අරගෙන යන්න දෙයක්වත් නැහැ. තමන් ලියන පොතක් ඇඟේ පොරෝණ සිවුර පාත්‍රය අරගත්තා වතුර බෝතලේ ගත්තාම යත හැකි. ඔච්චරයි. භික්ෂුන් වහන්සේට පින්වත්නි හරියම නිදහස් ප්‍රතිපදාවක් අයිති වෙලා තියෙනවා. ඉතින් තවත් ගුණධර්ම වඩා ගන්න සිහියෙන් ජීවිතය ගත කරන්න පුළුවන්කම අවස්ථාව ලැබෙනවා. යම් කෙනෙක් මේ තචීවරිකංගාදී දූතාංග සමාදන් වෙලා ඒ සමාදන් වීම ඔස්සේ තමන්ගේ ගුණධර්ම අල්පේච්ඡාදී ගුණධර්ම වඩා ගන්නවා නම් ඒ නිසා මේවා අහන භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම සාමණේර ස්වාමීන් වහන්සේලාට නම් මේක රකින්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් තචීවරික කියන දූතාංගයේ සමාදන් වෙන්න ඕනි නැහැ. මේව රකින්න තමන්ට පුළුවන් තුන් සිවුරක් පරිහරණය කළා මම තචීවරිකංගයේ පුරුදු වෙන තචීවරිකංගයේ සමාදන් වෙන සිවුරු තුනකින් යැපෙන භික්ෂුවක් බවට පත් වෙනවා කියන සිත තියාගෙන එක්තරා ආකාරයකට මේවා පරිහරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ බවවල් මතක තියාගෙන සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා ගන්න කැමති සත්පුරුෂ පින්වතුන් සත්පුරුෂ දක්ෂයන් මේ දූතාංග ආදරෙන් සමාදන් වෙලා මේවා රකින්න විරවීර්ය වඩන්න ඕනේ. මේවා රකින භික්ෂුන් වහන්සේ නමකට අරඤ්‍යගත රුක්කමූලගත ශුඤ්ඤාගාරගත කියන තැනදී උපදින ගුණධර්මات එක්ක භාවනාවන් වර්ධනය කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන පිළිගන්නේ මේ පිණ්ඩපාති කංගය පිළිබඳව. පිණ්ඩපාති කංගය පිළිබඳව කතා කරන්න යද්දී අපි දැනගන්න ඕනේ මේ පිණ්ඩපාති කංගය සමාදන් වෙන්නේ කොහොමද කියලා ඔක්කොටම කලින්. පිණ්ඩපාති කංගය සමාදන් වෙන්න පින්වත්නි අතිරේක ලාභං පටික්කිප්පාමි පිණ්ඩපාති කංගං සමාදියාමි කියලා. අතිරේක ලාභම් පටික්කිපාමි. මේ කියන්නේ අතිරේක ලාභ අතහරිනවා කියන එක. පිණ්ඩපාතිකංගේ සමාදන් වෙනවා කියන එක. මේ වාක්‍ය දෙකක් කියද්දි හැමෝම මතක තියාගන්න ඕනේ. කැමති කෙනෙක්ට තමන් කැමති නම් ඇත්තට මේ වාක්‍ය නොකිය වුණත් සමාදන් වීමකුත් පුළුවන්. මේක හිතින් හිතලා වුණත් සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථාවන් වල යමෙක් මේ අතිරේක ලාභම් පටික්කිප්පාමි කියලා එකක් හෝ මේ පිණ්ඩපාතිකංගං සමාදියාමි කියලා දෙකම කියන්න පුළුවන්. මොකද මේ උච්චාරණ පාරිශුද්ධිය පිණිස මගේ පිංගුතුලට තේරෙන භාෂාවෙන් මම මේ කියන්නේ මේ වාක්‍ය
මේ කර්මය පාරිශුද්ධභාවය පිණිස මේ දෙකම උනත් පරිහරණය කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඔය පුරාණ ආචාර්යින් වහන්සේලා බොහෝ විට ඔය දෙකම පරිහරණය කිරීම කියන එක සිද්ධ කරලා තියෙන බව දක්වලා පේන්න තියෙනවා. මෙහෙම සමාදන් වුණාට පස්සේ මේ පිණ්ඩපාතිකංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේලා සංඝබත්ත, උද්දේශබත්ත, නිමන්තන, සලාකබත්ත, පක්කිකය, උපෝසිතකය, පාටිපදිකය, ආගන්තුක භක්තය, ගමික බත්තය, ගිලාන බත්තය, ගිලානුපට්ඨාන බත්තය, විහාර බත්ත, ධූර බත්ත, වාර බත්ත කියන මේ 14 ආකාරයේ බත් ඉවසන්න හොඳ නැහැ. කවර ආකාරයකින්වත් පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේ මේ ආරණ්‍යයට ගේන දානයක්වත් කොයිම ආකාරයකින්වත් ඉවසන්නේ නැහැ. මෙහෙම ඉවසන තැනකුත් තියෙනවා. මම මේක ගැන දක්වන්නම්. අපි මුලින්ම බලමු මේ පිණ්ඩපාතිකංග භික්ෂුවට, මේ පිණ්ඩපාතිකංගේ සමාදන් වෙන භික්ෂුවට නොගැලපෙන ඉවසන්න බැරි බත් මොනවද කියන එක පළවෙනියට මේ කියන්නේ සංඝබත්තය කියලා. සංඝබත්තය කියලා කියන්නේ සංඝයාට දෙනු ලබන බත. කියන්නේ සංඝයා උදෙසා දෙනවා කියලා ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම කියලා යම් කිසි කෙනෙක් සංඝයාට බත් දුන්නොත් අන්නේ සංඝයා උදෙසා දෙනු ලබන බත ඉවසන්න පුළුවන් කමක් මේ පිණ්ඩපාතිකංගය කියන දූතාංගයේ සමාදන් වෙච්ච භික්ෂුවට නැහැ. එසා ඒවා කිසිසේත්ම මේ පිණ්ඩපාතිකංගේ සමාදන් වූ භික්ෂුන් වහන්සේලා විසින් ඉවසිය යුතු නැති බත් කියලා දක්වලා තියෙනවා. දෙවෙනි එක තමයි උද්දේශබත්තය කියන එක. උද්දේශබත්තය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් උදෙසා. අර දැන් අපි භික්ෂුන් වහන්සේලා 4 දෙනෙකුට දන් දෙනවා. අන්න එහෙම දක්වමින් කරන නිමන්ත්‍රණය කරලා දෙන දානියට කියනවා උදෙසා දෙන දානියට කියන උද්දේශබත්තය කියලා. ඒකත් කැප නැති බව මතක තියාගන්න ඕනේ. නිමන්ත්‍රණ කියලා කියන්නේ සංඝයාට හෝ පුද්ගලයාට නිමන්ත්‍රණය කොට දෙනු ලබන බත. මේ සංඝයාට අපි දානියක් දෙනවා, මෙහෙ එන්න, මෙහෙමයි, අරකයි, මේකයි, මේ ආකාරයෙන් තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා කිව්වට ඒවා පිළිගන්නත් කැප නැහැ කියලා දක්වලා තියෙනවා. සලාක බත්තය කියන්නේ මොකද? ඒ සලාක දීමෙන් දෙනු ලබන බත. සලාක දීමෙන් කියන්නේ දැන් අයි බුද්ධ කාලේ තියෙනවා මේ සලාක ක්‍රමයක්. ඉතින් භික්ෂුන් වහන්සේලා 100ක් ඉද්දි 5 දෙනෙක් ඉල්ලුවොත් එහෙම පළවෙනි පහ තමයි යවන්නේ. දෙවෙනි දවසේ යවන්නේ දෙවෙනි පහ. තුන්වෙනි දවසේ තුන්වෙනි පහ. හතරවෙනි දවසේ හතරවෙනි පහ. එක්තරා සාධාරණ ක්‍රමයකට මේ සලාක බත දීලා තියෙනවා. අන්නේ සලාක. එහෙම නැත්නම් ඔය අද වර්තමානයේ කියන peeru දානිය උනත් මේකට අයිති වෙන්න පුළුවන්. දායකයෝ මේව බෙදාගෙන කරන ඒවා. ඒවත් මේ සලාක බත කියන එකට යනවා. සලකාලීමින් දෙනු බත ඒකත් කැප නැහැ කියලා දක්වලා තියෙනවා. පක්කික බත්තය කියලා කියන්නේ සදහැවතුන් විසින් ওই දින 15කට සැරයක් වගේ පක්ෂයකට සැරයක් දෙන බත ඒ වවසන්නත් බෑ. උපෝසතිකය කියලා කියන්නේ පොහොය දවසට දෙනු ලබන දානියට කියන නමක්. ඒකත් බෑ. පාටිපදිකය කියන්නේ පෑලවිය දවසට සමහරු දන් දෙනවා. ඒ ආකාරයේවත් භික්ෂුන් වහන්සේට ඉවසන්න පුළුවන් කමක් නැහැ. ආගන්තුක බත්තය කියලා ඊළඟට කිව්වා. ආගන්තුක බත්තය කියන්නේ ආගන්තුක භික්ෂුන් උදෙසා දෙනු ලබන බත. ඒව පිළිගන්නත් පුළුවන් කමක් නැහැ. ගමික බත්තය කියලා කියන්නේ ගමට යන්නට භික්ෂුන් වහන්සේලාට ඒ ගමට යෑමට සූදානම් වෙනකොට යම් කිසි ආකාරයක බතක් පූජා කිරීමක් තියෙනවා. දෙන දන් ක්‍රමයක් තියෙනවා. ඒක වළඳන්නත් බෑ. ගිලාන බත්තයත් කැප නැහැ. ගෙලනුන්ට දෙන බත. ඊළඟට ගිලානුපට්ඨාන බත්තය. ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන අයට දෙන බතත් කැප නැහැ කියලා කියනවා. විහාර බත්තය කියලා කියන්නේ සදහැතියන් විසින් දැන් අර තමන් කළ විහාරස්ථාන වලට තමන් බත් දෙනවනේ. මම කරපු පන්සල ඒ නිසා මම මැරණකන් දාන්න දෙනවා. මම කරපු කුටිය මම මැරණකන් දාන්න දෙනවා. අන්න ඒ වගේ විහාර බත්තය කියන එක සුදුසු නැහැ කියන. දූර බත්තය කියන සංඝයාට හෝ පුද්ගලයන්ට දූර බත් දෙනවයි කියලා අර නිතර දෙන බත එක්තරා ආකාරයකට peeru දානියම මේකට දක්වන්න පුළුවන් අද කාලේ හැටියට. වාර බත්තය කියලා කියනවා ඒ ගම්වැසි ආදීන් වාරයෙන් වාරයට දෙනු ලබන බතට කියන නමක්. ඒකත් අර අද කාලේ වෙනකොට peeru දානි වගේ තමයි. මෙන්න මේ 14 ආකාරයේ බත්ම සංඝයාට පිණ්ඩපාතික භික්ෂුවට පිණ්ඩපාතික අංගයේ සමාදන් වෙච්ච භික්ෂුවට මේ දූතාංගයක් විදියට සමාදන් වෙච්ච භික්ෂුවට කැප නැහැ කියන එක දක්වලා තියෙනවා. එතකොට මේ වගේමයි යම් තැනක සංඝයා වහන්සේලා දානීය ගද්දි දායකයා ඇවිල්ලා කිව්වොත් මේ අපේ ගෙදර සංඝයා දන් පූජා කරලා තියෙනවා. ඔබ වහන්සේත් මේ සංඝයාගේ බත ගන්න, සංඝ බත ගන්න කියලා කිව්වොත් ඒක කැප නැහැ කියලා කියනවා. හැබැයි මෙහෙම කිව්වොත් අපේ ගෙදර සංඝයා දන් වළඳනවා. ඔබ වහන්සේත් භික්ෂාව ගන්න. ඔබ වහන්සේ පිණ්ඩපාතය ගන්න කියලා කිව්වනම් අන්න ඒක ඉවසීම වටිනවා කියලා දක්වලා තියෙනවා. පිණ්ඩපාතක ශීර්ෂයෙන්ම මිසක් දාන ශීර්ෂයෙන් මේව ඉවසන්න බෑ කියන එක පැහැදිලිවම දක්වලා තියෙනවා. සංඝයාගේ ශීර්ෂයෙන්වත්. එතකොට විශේෂයෙන්ම පින්වත්නි මේ සංඝයා කෙරෙන් ලැබෙන නිරාමිස සලාක. අන්නේ නිරාමිස සලාක කියන්නේ යාවකාලික ආහාර හැර සෙසතුන් කාලික දේවල් තියෙනවානේ. අන්න ඒ සලාක අරගෙන ඒවා පරිභෝජනය කිරීම වටිනවා කියලා දක්වලා තියෙනවා. මෙතනදී දාණයට විතරයි ඇත්තටම මේක දක්වලා තියෙන්නේ. ඊට මේ පිණ්ඩපාතික අංගයන්ගේ ප්‍රභේද තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා පින්වත්නි. උත්කෘෂ්ඨ කියලා කියන්නේ මේ
තමන් ගෙන්ගෙට ගිහිල්ලා ඇත්තටම මේ පිණ්ඩපාතිකාංගය කියන්නේ ගෙන්ගෙට යෑමක්නේ. මේ ගෙන්ගෙට ගිහිල්ලා දානිය අරගෙන වළඳන එකට තමයි පිණ්ඩපාතිකාංගය කියලා කියන්නේ. ඇත්තටම මේ පිණ්ඩපාතිකාංගයේදී දානමාන විතරක් නෙමෙයි. චීවර බේත් හේත් පවා අයිති. නමුත් දූතාංගයක් විදියට දක්වලා තියෙන්නේ දානීය සම්බන්ධව කතාව විතරයි. එතකොට උත්කෘෂ්ඨ ආකාරයෙන් සමාදන් වෙන භික්ෂුන් වහන්සේ තමන්ගේ ඉස්සරහින් පස්සෙන් කොහින් ආවත් පිණ්ඩපාතය ගන්නවා. තමන්ට හම් වෙන ගෘහ ద్వාරයට ගිහිල්ලා නැත්නම් ගෙදර දොරගාවට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් පාත්‍රය ඉල්ලුවොත් ස්වාමීනි පාත්‍රය දෙන්න. අපි දානකක් බෙදලා දෙන්නම් කියලා කවුරු හරි කෙනෙක් පාත්‍රය සම්පූර්ණයෙන් ඉල්ලුවොත් ඒ පාත්‍රය දෙනවා දෙන්න වටිනවා දිය යුතුයි. ඒ වගේ මේ පාත්‍රය බොජුන්හලට ගෙනහිල්ලා ඒ බොජුන්හලෙන් පිණ්ඩපාතය ගෙනල්ලා දුන්නාට පස්සේ ඒකත් වළඳන්න උන්වහන්සේට කැපයි. හැබැයි කිසිම කවර ආකාරයෙන්වත් ස්වාමීනි අද දවසේ පිණ්ඩපාතේ වඩින්න එපා විහාරස්ථානීයට භික්ෂාව ගේනවා කියලා කිව්වට පස්සේ ඒ උපාසකයන්ගේ බස් නොයිවසලා කියන්නේ ඒ උපාසකයන්ගේ බස් අහන්නේ නැතුව ඉවසන්නේ නැතුව තමන්ගේ පිණ්ඩපාතය කරගෙන වාසය කිරීමට කියන පිණ්ඩපාතිකංගයේ සමාදන්ව වාසය කිරීම කියලා. මධ්‍යමය එහෙම නෙමෙයි පින්ගන්නේ මධ්‍යම පිණ්ඩපාතික දූතාංගයේ සමාදන් වෙන අයට එක දවසකට එහෙම කවුරු හරි කෙනෙක් කිව්වොත් ස්වාමීනි මේ අද අපේ ආරණ්‍යයට දානයක් වෙනවා මේක ගන්න කියලා ඒක ඒ දවස් ඉඳලා වළඳන්න පුළුවන්කම තියෙනවා. නමුත් හෙට දවසට කවර ආකාරයකින්වත් බාරගන්නේ නේ. ඒ අද දවසක් විතරක් ඉවසන පිණ්ඩපාතික දුතාංගය සමාදන් වෙච්ච භික්ෂුවට කියන මධ්‍යම වශයෙන් සමාදන් වෙන කෙනා කියලා. මෘදුක වශයෙන් සමාදන් වෙන කෙනාට කියන්නේ උන්වහන්සේ අදත් ඉවසලා හෙටත් ඉවසනවා එක දවසක්. ඒ කියන්නේ ස්වාමීනි අදයි හෙටයි අපේ දානයක් තියෙනවා මේ දෙකට සම්බන්ධ වෙන්න ගම ඉඳලා ඒ දානිය ගත්තොත් අන්නේ පිණ්ඩපාතිකාංගයේ බින්දෙනවා. හැබැයි යම් කිසි භික්ෂුවකට පුළුවන් දැන් අපි හිතමුකෝ දායකයෙක් මේක උත්කෘෂ්ඨ වශයෙන් සමාදන් වෙලා ඉන්න භික්ෂුවකට ස්වාමීනි අද දවසේ මෙහෙම අපිට දානියක් තියෙනවා ඉන්න කියලා ආරාධනා කරනවා හෙට දවසේ. මේ භික්ෂුව ඉන්නවා. හිටියට ඉවසලා ඒ දවසේ හිඳ ආහාර නොගන්නේ. හිටියට ආහාර ගන්නේ නැහැ. ඒක ඉතින් හිමින් සැදී මග අරින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ නම්මශීලීව මේ නම්මශීලී භවයේ තියෙන අපේ ගුණය පිළිබඳව කතාව. මොකද යම් කිසි කෙනෙක් පිණ්ඩපාතික දූතාංගය සමාදන් වෙලා දැන් අපිට ඒවට ඕන තරම් අත්දැකීම් තියෙනවා මේ භික්ෂු ජීවිතය ඇතුලේ මම විතරයි පිණ්ඩපාත යන්නේ අනිත් අය කවුරුත් යන්නේ නැහැ කියලා නිකන් හින මාන්නෙන් ওই පිණ්ඩපාතේ ගමන යනවා නම් දූතාංගය නම් රැකේ නමුත් ගුණය නම් පිරිහෙනවා. ගුණ පිරිහෙන්න දූතාංග රකින්නේ නැහැ යන්වත් සමාදානං තං වතං සංවරට්ටේන සීලං. මේ එහෙම වුණොත් ඒක වෘතයක් බවට පත් වෙනවා. සීලයේ බවට පත් වෙන්න නම් තමන්ගේ ගුණය වර්ධනය වෙන එකක් බවට මේ පිණ්ඩපාතිකංගයේ පත් වෙන්න ඕනේ. තමන් පිණ්ඩපාත යනවා අනිත් අය යන්නේ නැහැ කියලා හීන ප්‍රණීත වශයෙන් මේක බෙදන්න බෑ. ඒ වගේම ඇතැම් දායක කාරකාදීන් සමහරු පිණ්ඩපාත යනවට කැමති, සමහරු නොයනවට කැමති, සමහරු මේක බැලන්ස් එක වෙනවට කැමති. නමුත් මේක භික්ෂුවගේ සුඛ පරිහරණය පිණිස, භික්ෂුවගේ ගුණ වඩා ගැනීම පිණිස පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බජ්ජා තත්තතේ යාව ජීවං උත්සාහකරණීයෝ කියලා මේ අපි භික්ෂාවෙන් ජීවත් වෙන්න ආපු අය නෙමෙයි අපේ පැවිදි වෙලා පිළිවෙත් පුරන්න ආපු අය. අපිට ලැබෙන ඕනම භික්ෂාවකින් අපි අපේ ජීවිතය ගෙවනවයි කියලා හිතාගෙන තමන්ගේ පැවිදි පිළිවෙත් පුරා ගන්න, පැවිදි ප්‍රතිපත්ති පුරා ගන්න භික්ෂුවට කියනවා පිණ්ඩපාතිකාංගාදී සමාදන් වෙලා ගුණ වඩන ගුණ පුරන භික්ෂුව කියලා. ඉතින් මේක උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා ප්‍රභේද තුන කිව්වා. මේ ආකාරවන් වලින් පින්ගන්නේ ඇත්තටම උත්කෘෂ්ඨ දුතාංග සමාදන් වෙලා රකින්න භික්ෂුන් වහන්සේලාට බොහොම සනීපදායක ජීවිතයක් ලැබෙනවා. මොකද කාගේවත් දායකයන්ට එක දවසක්වත් යට වෙලා ජීවත් වෙන්න ඕනේ නැති කම නිසා. පිණ්ඩපාතිකංගය බින්දෙන්නේ මේ සංඝබත් ආදී කියපු 14 ආකාරයේ අතිරේකලාභී ඉවසූ කෙනෙහිම මේ තුන් නමගේම නැත්නම් උත්කෘෂ්ඨ දුතාංගධාරියගේ, මධ්‍යම දුතාංගධාරියගේ, මෘදුක දුතාංගධාරියගේ කියන මේ තුන් නමගේම දුතාංග බින්දීම කියන එක සිද්ධ වෙනවා. මේ පිණ්ඩපාතික දුතාංගය සමාදන් වෙන භික්ෂුවට ලැබෙන ආනිසංස තමයි පිණ්ඩ්‍යාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා. මේ උපසම්පදා සීමා මාලකයේදී ප්‍රතිඥා කළ නිශ්චය අනුකූලවනේ වාසය කරන්න ප්‍රතිපත්තියෙන් යුක්තයි. ඒ නිසා දෙවෙනි ආර්ය වංශයේ පිහිටනවා. අනුන් අයත් පැවතුම් නැති බව. මේ මෙන්න මේක සහිපත් කරනවා. අනුන්ට අයිති පැවතුම් නැහැ. තාම පහසුවෙන් Tamanගේ පැවිදි ජීවිතය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරපු ප්‍රත්‍යයති භික්ෂුවක් බවට පත් වෙනවා. කුසීත බව මැඩපියනවා නේද? කම්මැලිකම නැහැ. පින්දුදේ පිණ්ඩපාත යන භික්ෂුව කම්මැලිකම ඇහැරලා උදේ පාන්දර නැගිටලා පිණ්ඩපාති ගිහිල්ලා ඇවිල්ලා භාවනා කරනවා. එහෙම භික්ෂුවට තියෙන්නේ මහා සනීපදායි දිව්‍ය පෙවතක්. ඒකම සිහිපත් කරනවා පිරිසිදු දිව්‍ය පෙවතක් ඇති බව. ඊළඟට සේකියාවල වදාළ පිළිවෙත් පෙරනවා නේ. දැන් ඔක්කිද්ද චක්කු අන්තරගරේ ගමිස්සාමීති සික්ඛාකරණීය කියලා සිහිපත් කරපෝ මේ ප්‍රතිපත්තිය පූර්ණණය වෙනවන්නේ නිසා සේකියාවල වදාළ පිළිවෙත් පෙරනවා. අනුන් විසින් පෝෂණය කරන ජීවිතයක් නෙමේ Taman බොහොම සනීප ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. අනුන්ට අනුග්‍රහ කරනවා නේ. දැන් පිණ්ඩපාතේ
දානශාලාවට ආව නමුත් පිණ්ඩපාත යන භික්ෂුවක් කී දෙනෙකුට අනුග්‍රහයද? දකින්න තෙරසන් සතුන්ට පවා සුගතිය උත්පත්ති ලැබලා තිනවා. දන් පූජා කරන අහිංසකයෝ කී දෙනෙක් සමහරක් අම්මලා ඉන්නෝ ඒ අම්මලට පන්සලට දාන දෙන්න බෑ හාමුදුරුවෝ 20ක් විතර ඉන්න නිසා. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් ගෙදරට වැඩියාම ගෙදර තියෙන බත් පිගානෙන් ගෙදර තියෙන බත් මුට්ටියෙන් එක බත් කටක් පූජා කරන්න අම්මලට පුළුවන්. ඒ නිසා අනුන්ට අනුග්‍රහ සහිතයි. අනුග්‍රහ කරන බව නිසා හරියම සනීප ජීවිතයක් උන්වහන්සේලාට ලැබෙනවා කියන එක මම හැමතිස්සෙම මතක් කරන්නේ ඒකයි. අනිත් එක අන්තිම ජීවිකාව. නැත්තම් දැන් සිංගමන නෙමෙයි. ඇත්තටම ආර්ය සිංගමන මේකනේ. අර අනාර්ය සිංගමන නෙමෙයි අනාර්ය සිංගමන අනේ අපිටත් මොන හරි දෙන්න අපිටත් කීයක් හරි දෙන්න ඊයේ නම් කාලා නේ. ඔහොම කියන එකට කියනවා අනාර්ය සිංගමන කියලා. මේක ආර්ය සිංගමන. අන්තිම ජීවිකාව නැත්තම් උපරිම ලෝ කොස්ට් එකේ නේ. ලෝ කොස්ට් එකේ තමයි ජීවිතේ ජීවත් වෙන්නේ. ඒ නිසා මානිය දුරු වෙනවා. ඊළඟට මේ ආහාරයේ මිශ්‍ර ආහාරයක් ලැබෙන්න පිංගන්දි පිණ්ඩපාතේ ගිහිල්ලා ආවම කවදාවත් රස තෘෂ්ණාවක් නැහැ. බිස්කට් පැකට් එකක් ලැබුණත් බත් වලට පෙඟිලා ඒ බිස්කට් හොඳට පෙඟිලා තමයි එන්නේ. ඒ නිසා කිසිම කවර ආකාරයකින්වත් රස තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. රස තෘෂ්ණාවෙන් වැළකෙනවා. ඝන භෝජන පරම්පරා භෝජන චාරිත්‍ර කියන මේ ශික්ෂාපදයන්ගෙන් ඇවත් වෙන්නේ නැහැ. මේවා ප්‍රාතිමෝක්ෂින් දැනගන්න ඕනි ශික්ෂාපද. ඒවයින් කිසිසේත් මෙවතක් වෙන්නේ නැහැ. අල්පේච්ඡාදී ගුණයන්ට අනුලොම්ව පවතින බව, යහපත් පිළිවෙත් වැඩෙන බව, පශ්චිම ජනතාවට අනුකම්පා කරන බව. පශ්චිම ජනතාවට අනුකම්පාවයිනේ. අපි පිණ්ඩපාතේ ගියාම පශ්චිම ජනතාවේ දෘෂ්ටානුගතියට යනවා. භික්ෂුන් වහන්සේලා දැකලා දැනලා ඉගෙන ගන්නවා. පිණ්ඩපාතය කියලා එකක් තියෙනවා. යන්නේ මෙහෙමයි කියලා. එක්කෙනෙක් පිණ්ඩපාතේ ගියොත් සේනාසනීයව ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේට හුරු වෙනවා. අන්න ඒ නිසා පිණ්ඩියාලෝප සන්තුට්ඨෝ අපරායන්ත ජීවිකෝ පහිනාහාර ලෝලුප්පෝ හෝති චාතු දිසෝ යති. මේක සිහිපත් කරනවා. පිණ්ඩපාත භෝජනින් සතුටු වූ අනුන් අයත් ජීවිකා නැති ප්‍රහීන කළ ආහාර තෘෂ්ණා ඇති භික්ෂුව සිව් දසාවටම සුදුසෙක් බවට පත් වෙනවා. උන්වහන්සේට කොහෙත් එකයි. කුසීත බව දුරු කරනවා. ආජීවය පිරිසුදුයි. ඒ නිසා ප්‍රඥාවන්ත භික්ෂුව පිණ්ඩපාත චර්යාව නොයික්මවනවා කියලා දක්වලා තියෙනවා. තස්මා හිනාති මඤ්ඤය භික්ඛාචරියං සුමේදසෝ. ප්‍රඥාව තියෙන භික්ෂුව පිණ්ඩපාතය කියන එක පිළිගන්නේ කිසිසේත්ම ඉක්මවන්නේ නැහැ කියලා සිහිපත් කරනවා. ඒ වගේම මේ පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේ ලාභ කීර්තිකාමී නොවේ නම්, කීර්තියට නෙමෙයි නම් මේ පිණ්ඩපාතය යන්නේ, ලාභයකට නෙමෙයි නම් මේ පිණ්ඩපාතය යන්නේ. හදවතින්ම මම මේ කියපු සිහිපත් කරපු ප්‍රතිපත්තිය නම් පිණ්ඩපාතය යන්නේ. අන්නේ තාදී ගුණ තියෙන භික්ෂුන් වහන්සේට දෙවියොත් සතුටු වෙනවා කියලා සිහිපත් කළා. හැබැයි කීර්තිකාමීත්වයට නම් මම තමයි පිණ්ඩපාතය යන්නේ කියලා එක දාගන්නේ වගේ යනවනම්, අර ලාභ සත්කාර පිණිස යනවනම් උන්වහන්සේලාට දෙවියෝ තියා කිසිම කෙනෙක් අතුලාන්ත ගුණ නැහැ පින්වත්නි. ඒ නිසා මේව දැනගෙන පිණ්ඩපාතිකංගේ සමාදාන විධාන ප්‍රභේද ભેදානිසංස දක්වලා තිබ්බා. ඒවා සිහිපත් කළා. මේව දැනගෙන මේ පිණ්ඩපාතිකංග ආදී දූතාංග තාම ආදරෙන් සමාදන්ව රකින්න කවුරුත් උත්සාහ කරන්නට ඕනි. මේවා භික්ෂුන් වහන්සේලා විසින් තාම ආදරෙන් රැකගත යුතු දූතාංග. සාමණේර ස්වාමීන් වහන්සේ නමකට වුණත් ඉතින් මේවා සිල් සමාදන් වෙච්ච කෙනෙකුට වුණත් මේවා කරන්න බැරි කමක් නැහැ. ඒවා ඒ ආකාරයෙන් දැකලා තම තමන්ගේ මට්ටම තීරණය කරගෙන සම්මුති ඉක්මවන්නේ නැතුව ගිහි සමාජයට විහිළුවක් වෙන්නේ නැතුව මේ දූතාංග පිළිවෙත් පිරීමෙන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේවා පෙරිය යුතු දූතාංග ධර්ම කියලා දක්වලා තියෙනවා. ඉතින් තව මේවා එක්කම දක්වන්න දූතාංග කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ පිණ්ඩපාතිකංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට මේවත් එක්කම රකින්න පුළුවන් තවත් දූතාංග කීපයක් තියෙනවා. සපදානචාරිකංගේ, ඒකාසනිකංගේ, පත්තපිණ්ඩිකංගේ, කළුපච්චාබත්තිකංගේ වගේ දූතාංග එකවර 5-6ක් සමාදන් වෙලා භික්ෂුන් වහන්සේට රකින්න පුළුවන්කම තියෙනවා. මම මේ වගේ අවසානයේදී මේක සාරාංශය දක්වන්නම්. ඉතින් මම මේ සිහිපත් කරගෙන ඉන්නේ සතර සතිපට්ඨානිය වඩන්න වනවදින භික්ෂුවක් තමන් තුළ ඇති කරගත යුතු සීල ගුණය පිළිබඳව වර්ධිත භාවයකටපත් වෙන්න කොහොමද කියලා. මේවා දැනගෙන ඉගෙනගෙන දැන් අත්‍තරම අද අපිට සපදානචාරිකංගය ගැන කතා කරන්න අත තියෙන අපරාධයක්. එනිසා අපි කාල වේලාව අරගෙන හිමිහිට සපදානචාරිකංගයත්, ඒකාසනිකංගයත්, පත්තපිණ්ඩිකංගයත්, කළුපච්චාබත්තිකංගයත් කියන අතරම ඊළඟ සතිය අපි කතා කරමු. එතකොට අපිට මේ දූතාංගාදිය සමාදන්ව රකින්න අවස්ථාව තියෙනවා. අපිට මේ වගේ අමාරු දේවල් නම් තවත් නැහැ. මේ පිණ්ඩපාතිකංගේ, පංසකූලිකංගාදී දේවල් තමයි යම්තම් සමහරක් විට අමාරු. ඒ වගේම මේ තචීවරිකංගය කියන එක මේ දේවල් ක්‍රමානුකූලව සමාදන්ව රැක්කාම පින්වත්නි භික්ෂුවට තමන්ගේ භික්ෂු ජීවිතය පිළිබඳව පුදුම සනීපයක්, සැහැල්ලුවක්, සුවයක් දැනෙනවා. සනීපදායක ජීවිතයක් නිරාමිස සතුටක් එක්ක ගෙවන්න පුළුවන් දිව්‍ය පෙවතක් ලැබෙනවා. ඒ නිසා පිණ්ඩපාතයට ආදී දේවල් වලට භික්ෂුව අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනි. භික්ෂුවක් වුණාම පිණ්ඩපාතේ ගිහිල්ලා තියෙන්න ඕනි. මේ දූතාංග සමාදන් වෙලා තියෙන්න ඕනි. තචීවරිකංගේ සමාදන් වෙලා තියෙන්න ඕනි. සිවුරු තුන පරිහරණය කරලා තියෙන්න ඕනි. පාංශුකෝලිකංගයක් සමාදන් වෙලා පාංශුකෝලික චීවරයක් තමන්ගාව භික්ෂුවකට තියෙන්න ඕනි. විශේෂයෙන්ම මේ වර්තමාන කාලේ මේක හරි සනීපයි. කොච්චර වටින සිවුරු ලැබුණත් භික්ෂුවට අර
තෘෂ්ණාවාදී දේවල් ඉක්මවන්න පින්වත්නි මේවා කරන උපකාරය පොඩි නෑ. එනකොට ඒ පත්තපිණ්ඩිකංගේ ආදී සමාදන් වුණාම Tamanගේ රැයට දවාලට තනියට ළඟ ඉන්න පාත්‍රයේනේ භික්ෂුන් වහන්සේ නමකගේ යාළුවා බවට පත් වෙන්නේ. මෙන්න මේ පාත්‍රය ළඟ තියාගෙන හැමදේම පාත්‍රයත් එක්ක දානේ වළඳන ජීවිතයකට යන්න පුළුවන්. මම මේ පිළිබඳව දිගින් දිගටම ඉස්සරහදී කියලා දෙන්නම්. ඉතින් අද අපි ඉගෙන ගත්තා ඇත්තටම තචීවරිකංගයත් පිණ්ඩපාතිකංගයත් කියන දූතාංග දෙක. ඉතින් යම් කිසි කෙනෙකුට සමාදන් වීමට අවශ්‍ය නම් ගුරුවරු දැනුවත් කරන්න. මේක තමයි අංක 1. Tamanගේ ගුරුවරු දැනුවත් කරන්න. එතකොට ඒ ගුරුවරුන් දන්නා මේ ස්වාමීන් වහන්සේලා මේ පිණ්ඩපාතිකංගයේ සමාදන් වෙලා ඉන්නේ. උන්වහන්සේලා දූතාංගය අතහරින දවස වෙනකම් උන්වහන්සේලාට දානමාන කටයුතු වලට අපි බාධා කරන්නේ නැතුව දූතාංග කවුරු හරි දානයකට ආරාධනා කරත් ඒ ස්වාමීන් වහන්සේලාව නිදහස් කරලා ගුරු ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා ඒ ආරණ්‍ය කටයුතු සේනාසනයේ කටයුතු සිද්ධ කරගෙන යන්න. ඒ නිසායි කියන්නේ භික්ෂුන් වහන්සේට ගුරුවරයාව මේවා පිළිබඳව දැනුවත් කරන්න. අනිත් එක මහාන වෙච්ච අලුත මේවා එකපාරම සමාදන් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් ගුණ ධර්ම ඇතුළාන්තේ නිර්වාණය ගැන තියෙන අනවබෝධය නිසා පැවිද්දත් එක්ක තියෙන ආසාව නිසා Taman තුළ තියෙන ගුණ පෙරහිලා යන්න පුළුවන්. කීර්තිකාමී භව ලබන්න පුළුවන්. ලාභ සත්කාර ලබන කෙනෙක් බවට Tamanගේ මනසපත් වෙන්න පුළුවන්. ලාභයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ආමිෂයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් දූතාංග සමාදන් වීම ඇතුලේ අපේ ජීවිත හදාගන්න පිංගුතුල්ලා කවුරුත් උත්සාහ කරන්නට ඕනි. භික්ෂුන් වහන්සේලා කවුරුත් උත්සාහ කරන්නට ඕනි. ඒ බව සිහිපත් කරමින් අදර ධර්මදේශනාවට નિયમિત කාලය අවසන් බැවින් ධර්මදේශනාවෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම කලින් සිහිපත් කළ සතර ආකාරයේ සීලයන් සමාදන් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිස්සිත සීලය, ඉන්ද්‍රිය සංවර සීලය කියන මේ සතර ආකාර සීලයන් සමාදන් වෙලා ඊළඟට මේ වර්ණනා කරමින් එන දූතාංග 13 අපි කතා කරපු පාංශකූලිකංගය, තචීවරිකංගය, පිණ්ඩපාතිකංගය, ඒ වගේම කතා කරන්න ඉතුරු ඇති සපදානචාරිකංග, ඒකාසනිකංග, පත්තපිණ්ඩිකංග, කළුපච්චාබත්තිකංග, ආරඤ්ඤික, රුක්කමූලික, අබ්භෝකාසික, සෝසානික, යථාසන්තතික, නේසජ්ජික කියන මේ දූතාංග 13 ආදිය දැනගෙන දැකගෙන අපි මේව සමාදන්ව රකින්න ගුණ පුරන්න පටන් ගන්න ඕනි කියලා දුන්නු. ඒවත් එක්ක යම් කිසි කෙනෙකුට මොනවා හරි ගැටලුවක් තේනවා නම් අපෙන් තව තවත් මේ කරුණු විමසන්න. විමසීම තුලින් අපි ඔබට තව තවත් මේ කරුණු දක්වලා පැහැදිලි කරලා දෙන්නම්. අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිපත්තිය පුරා ගැනීමට අවශ්‍ය වන පරිදි. ඒ බව සිහිපත් කරමින් අදට ධර්ම දේශනාවෙන් සමුගන්ව ප්‍රාර්ථනා කරන ඔබ සෑම සියලු දෙනෙක්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්මදේශනාවේ විකාශන දායකත්වය අරගෙන ධර්ම දානමය දායකත්වය ලබා දීලා කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අංක 3න් 19 ශ්‍රියාමාවත දිග්ගලපාර පානදූර ලිපිණේ පදිංචි ඒ වගේම දැනට ඉතාලියේ පදිංචිව සිටින චන්ද්‍රකාන්ති මල්ලිකා මහත්මිය යසරත්න ප්‍රනාන්දු යන දෙමව්පියන් විසින් ඉතාලියේ පදිංචි දියණියන් දෙදෙනාගේ උපන්දින සඳහා තුනුරුවනි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානය සඳහා දායකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව සිහිපත් කරලා තියෙනවා. පුණ්‍යානුමෝදනා පත්‍රී ඉහළින්ම සිහිපත් කරලා තියෙනවා. උත්තරීතර නිර්වාණ අවබෝධය වීම සඳහාම සියලුම සත්වයාට මේ ධර්ම දානමේ කුසලයේ පාරමී ශක්තියක් වේවා කියලා. ඒ වගේම පින්වන්ත බුද්ධ පුත්‍රයන් වහන්සේව හදා වඩා සම්බුද්ධ ශාසනයට තිළින කළ දේශකයන්න් වහන්සේගේ දෙමව්පියන්ට ඒ වගේම ගෞරවනීය ආර්ය මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා, උතුම් ධර්මාබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රදීපිකා තිළිනී ප්‍රනාන්දු මේ මාස 10 වෙනි දින උපන්දිනය සමරන. ඒ වගේම මිලානි ගණේශිකා ප්‍රනාන්දු මේ මාස 16 වෙනි දින උපන්දිනය යෙදුණු දියණියන් දෙදෙනාට මේ ධර්ම දානීය කුසලයේ ශක්තියෙන් උතුම් නිවන් දොර විවර වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. දස කුසල් සම්පූර්ණ කරගන්නට යහපත් ධාර්මික සිතවිලි පමණක් දරුවන්ගේ සිත්වල පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. උතුම් ධර්මාබෝධය සඳහා මේ ධර්ම දාන කුසලයේ ආනිසංස බලයෙන් සෙත් වේවා, පාරමිතා වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම මේ මාස 26 වෙනි දින පසළොස්වක පොහෝ දින රුවන්වැලි මහා සයරජානන් වහන්සේගේ සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහන් ආලෝක පූජාවේ දායකත්ව ලබා ගැනීමෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ගෞරවනීය උතුම් සර්වඥතා ඥානියට নমස්කාර කරන බව සිහිපත් කරලා තිනවා. ඒ කුසල් ශක්තියද දරුවන්ගේ ධර්මාබෝධය සඳහා සසර දුකින් නිදහස් වීම සඳහා ඒකාන්තයෙන් පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාවත් සුරකින සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මෙපින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා.
නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම දෙමව්පියන්ට, ගුරුවරුන්ට, රණවිරුවන්ට සහ පින් බලාපොරොත්තු වෙන සෑම සියලු දෙනෙක්ටම මේ පින් අනුමෝදන්ව පරලෝක ජීවිතය සුවපත් කරගන්නට, ධර්මාභෝධය ලබන්නට, සසර ගමන නිමා කරන්නට ඒ කායන ප්‍රාර්ථනාවන් සිද්ධ කරන බව සිහිපත් කරලා තිනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම මේ දුක්ඛිත පංචස්කන්ධයෙන් නිදහස් වීම සඳහාම මේ උතුම් පුණ්‍ය කුසලයේ හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි පින්වත් සත්පුරුෂයන්ට නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සුවසේම ළඟා කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව් වන සෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙවියන් මෙපින් උතුම්ට තබන පියවරක් පාසාම ගන්න හෙළන හුස්මක් පාසාම රැකවරණීය පිහිට ආරක්ෂාව සලසාවා. පින්වතුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් දිවේවා. එතෙක් නිදුක් නිරෝගී චිරජීවනීය වේවා. කල්යාණ මිත්‍ර සේවනීය වේවා. සසර ජීවිතය සුවපත් වේවා. සංසාර ගමනින් අත මිදීම පිණිස මේ කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණයට පැමිණෙන්නට මේ කුසල් හේතු කරගනිත්වා. වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඉතාලියේ පදිංචි පෙබරවාරි මාස 10 වන දින උපන්දිනයේ සැමරූ ප්‍රදීපිකා තෙලිනී ප්‍රනාන්දු දියණියටත් පෙබරවාරි මාස 16 වන දින උපන්දිනයේ සැමරූ මිලානී ගණේශිකා ප්‍රනාන්දු යන දියණියන් දෙදෙනාගේ උපන්දිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි චන්ද්‍රකාන්ති මල්ලිකා මහත්මිය සහ යසරත්න ප්‍රනාන්දු මහත්මයා යන පින්වත් දෙපළයි. මෙම පින්වත් පිරිසටත් සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද දීශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා වෙන් කර ගැනීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ ධර්මදේශනාව වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සෑම සතියන්තයකදීම සිදු කරනු ලබන්නා වූ නිම්ම ධර්මදේශනා මාලාව සඳහා දැන් ඔබටත් දායකත්වය ලබාගත හැකියි. දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි.